නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ මේ උතුම් ලක්දිරණට ඒ පරම පවිත්‍ර ශ්‍රී සද්ධර්මය දායාද කළ මිහින්තලාවෙන් පෑයූ පොසොන් සඳ මේ ලක්දිව එකළු කළ හිරු මණ්ඩල සුපූජනීය අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ අපිට කියා දෙන අපගේ පරම පූජනීය ගුරු දෙවිඳුන්ටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්නියම සැලසේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපගේ පරම පූජනීය අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ගැන ලක්දිව එකළු කළ හිරු මණ්ඩල උතුම් දහම් වැඩසටහන තුලින් අපි සාකච්ඡා කරන්නේ. දැන් අඩ මාසයකට අධික කාලයක් අපි මිහිඳු මහරහතන් වහන්සේ මේ ලක්දිවට වැඩම කරන්නට පෙරත් ලක්දිවට වැඩම කළාට පසුවත් මේ ලක්දෙරණේ ඇති වුණ වෙනස ගැන, ඒ වගේම මේ ලක්දෙරණේ සිද්ධ වුණ විපර්යාස පිළිබඳව අපි කතා කළා. ඉතින් අද දවසේ මිහිඳු මහරහතන් වහන්සේ ලක්දෙරණට වැඩම කරලා දේශනා කරපු සූත්‍ර දේශනා ඉගෙන ගන්නට ආරම්භ කරන දවස. අද මේ උතුම් ධර්ම දේශනාව ශ්‍රද්ධා රූප වාහිනියනොත් ලක්විරු ගුවන් විදුලියනොත් විකාශනය කරවන්නට දායකත්වයේ දරන්නේ ඇමරිකාවේ පදිංචි චතුරංග රණසිංහ පුතාත් ඒ වගේම කාවින්දී රණසිංහ දියණියත් විසින්. මේ අතෝ බොහෝ කාලෙක ඉඳලා අනන්ත අප්‍රමාණ පිනක් ධර්ම දානයෙන් රැස් කර ගන්නවා. ඉතින් ඒ නිසා ඒ අතංගේ ධර්ම දානයේ පින අද විශේෂයි. අද මේ දහම් දේශනාව සිදු කරන්නේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට උපහාර පිණිස. සිංහලයාගේ ආධ්‍යාත්මික ආචාර්යන් වහන්සේ වෙන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දරුවන් වන අපගේ පරම පූජනීය ධර්මාචාර්යන් වහන්සේ වෙන, ඒ වගේ මේ ලෝකේ පුරාම ධර්මයේ විසිරී පැතිරී පවතින තථාගත ශ්‍රී සද්ධර්මයේ ධර්ම දූතයාණන් වහන්සේ වෙන අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට උපහාර පිණිසයි මේ ධර්ම දේශනා මාලාව සිදුවන්නේ. අද අපි මිහිඳු මහරහතන් වහන්සේ පොසොන් පුන් පොය දවසක මිහින්තලාවට වැඩම කළේ. මිහින්තලාව මිස්සක පවුව අතීත බුදුරජාණන් වහන්සේලාගේ ශාසනවලත් නොයෙක් නම් වලින් හැඳින්වුවා. කාලයක් සුමන කූට කියලා කිව්වා මිහින්තලාවට. කාලයක් සුභ කූට කියලා කිව්වා. මේ ආදි වශයෙන් ඊළඟට දෙව්කුළු පර්වතය කියලා කිව්වා. එතකොට මේ ලෝකෙට පහළ වුණ කකුසඳ කොණාගමන කාශ්‍යප කියන බුදුරජාණන් වහන්සේලා 4 නවම ඒ කාලේ ලක්දිරණට වැඩම කළේ මිහින්තලාවට තමයි ඉස්සෙල්ලාම වැඩම කළේ. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේත් ස්වර්ණමාලී සෑ භූමියේ ඊළඟට ජයසිරි මහ බෝධීන් වහන්සේ තූපාරාමාදී ස්ථානවල වැඩම කොට සමාපත්තියෙන් වැඩ ඉඳලා ඊළඟට මිස්සක පවුවේ සෑම බුදු කෙනෙක්ම වැඩ ඉන්න යම් භූමියක් වේදී භූමියේ අනාගතේ මහින්ද නම් ඕ
මහා ධර්ම දූතයාණන් වහන්සේ ලක්දෙරණේ මිනිස්සු සරණ සීලේ පිහිටවන තැන ආනේ ස්ථානයේ උන්වහන්සේ සමාපatti සුවින් වැඩ හිටියා. ඒ ස්ථානයේ තමයි අද සීල චෛත්‍යය තියෙන්නේ. මිහින්තලේ මැද මිදුලේ තියෙන මහා පුරාණ ස්තූප වහන්සේ වැඩ ඉන්නේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු තැනත් මිහිඳු මහරහතන් වහන්සේ ධර්මයේ දේශනා කරපු තැනත්. ඉත්‍ය උත්‍ය සම්බල බද්දසාල සුමන සාමණේර මහරහතන් වහන්සේ ඒ වගේම භණ්ඩුක කියන අනාගාමී උපාසකයන් වහන්සේත් පෙරටුව මිහිඳු මහරහතන් වහන්සේ ධර්ම දේශනා කළා. පළවෙනි ධර්ම දේශනාව තමයි ලක්දිරණී කළ චූලහත්තිපදෝපම සූත්‍රය. ඉන් අනතුරුව භණ්ඩුක උපාසකයන් පැවිදි උපසම්පදා කරන්නේ ඒ සීල චෛත්‍ය තියෙන භූමියේ. මේ ලංකාවේ ඉස්සල්ලාම මේ මිහිමඩලේ පා තබාගෙන අරහත්වයට පත් වුණ භණ්ඩුක මහරහතන් වහන්සේ පහළ වුණේ දැන් සීල සෑයේ තියෙන ස්ථානයේ. ඒකට පොසොන් පුම් පොයේ දවසක තමයි අපේ ලක්දිරණට ශ්‍රී සද්ධර්මයේ දායාද උනේ. මේ ලක්දිරණේ පා තැබූ කෙනෙක් මේ ලක්දිරණ තුලදී අරහත්වයට පත් වුණේ පොසොන් පුම් පොයේ දවසක. ඉතින් ඒ නිසා මිහිඳු මහරහතන් වහන්සේ මේ ලක්දිරණට ධර්මයේ දායාද කළ ඒ උතුම් පොසොන් පුම් පොයේ දවස නිමිති කරගෙන ඒ මිහිඳු මහරහතන් වහන්සේට උපහාර පිණිසත් අද අපි චූලහත්තිපදෝපම සූත්‍රය තමයි ඉගෙන ගන්නෙ. ඔබට ලැබෙන භාග්‍යයක් පින්වත්නි, ගොඩාක් අය චූලහත්තිපදෝපම සූත්‍රය කියලා කියනවා. අපිත් ඉස්කෝලවල ඉගෙන ගත්තා. අපිට මේ මහමෙවුනාවෙන් උතුම් ශ්‍රී සද්ධර්මයේ ඇහෙන්න ගත්තට පස්සේ තමයි මේ සූත්‍ර දේශනාවවත් අහගන්න ලැබුණේ. අපි බලමු මේ දේශනාව. ඉතින් මිහිඳු මහරහතන් වහන්සේ දේවානම්පියතිස්ස රජතුමා ප්‍රධාන 40000ක් ලක්වැසියන්ට මේ ධර්ම දේශනාව අදාලා. උන්වහන්සේගේ ඉරිදිහෙන් ඒ ධර්ම දේශනාව 40000කටම ළඟ ඉන්න කෙනාට වගේම ඇහෙනවා. ඒක රහතන් වහන්සේ කරපු ඉරිදියක්. උන්වහන්සේගේ හඬ හොඳට පැහැදිලිව ඇහෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ කාලේ වැඩ හිටියේ සවැත් නුවර ජේතවනාරාමයේ. ඒ කාලේ ජානුශ්‍රෝණි කියලා බ්‍රහ්මණේ සුදු පාට රථයක සුදු වෙලඹුන් යෙදෙන ලද රථයක සවැත් නුවර බලා ගමන් කරමින් හිටියා. එතකොට ජානුශ්‍රෝණි බ්‍රාහ්මණයා දැක්කා දුරදීමේන පිලෝතික කියන තාපසයාව දැක්කා. පිලෝතික තාපසයාව දැක්කා. ඉතින් ජානුශ්‍රෝණි බ්‍රාහ්මණයා අර රථේ නවත්තලා අහනවා මේ කොහේ ඉඳලාද මේ මහා දවාලේ? ඉතින් පිලෝතික බ්‍රාහ්මණයා කියනවා, මේ තාපසතුමා කියනවා, බවත් වච්චායන බවත් ජානුශ්‍රෝණි බ්‍රාහ්මණය, මම මේ ශ්‍රමණ බවක් ගෞතමයන් වහන්සේ මුණ ගැහිලා එන ගමන්. ඊට පස්සේ ජානුශ්‍රෝණි බ්‍රාහ්මණය අහනවා, ඈ වච්චායන, මේ ඔය ශ්‍රමණ බවක් ගෞතමයන් වහන්සේ මේ ඔය සෑහෙන මේ ඥානයක් තියෙන කෙනෙක්ද? මේ ඒ ගැන දැන් ඔබට මොකද්ද හිතෙන්නේ? හොඳ ඥානයක් තියෙනවද? එතකොට මේ පිලෝතික තාපසතුමා කිව්වා, මේ වච්චායන කියලා ගෝත්‍රයෙන් ජානුශ්‍රෝණි බ්‍රාහ්මණයට කතා කළේ වච්චායන. ඒ ශ්‍රමණ බවක් ගෞතමයන් වහන්සේගේ ප්‍රඥා මහිමේ කියන්නේ ඉතින් ඒ වගේම කෙනෙක් පහළ වෙන්න ඕන. අපිට උන්වහන්සේගේ ඥානේ අංශු මාත්‍රයක් කියා ගන්න බෑ. බුදු කෙනෙක්ම පහළ වෙන්න ඕන කිව්වා තවත් බුදු කෙනෙක්ගේ ඥානය ගැන කියන්න. ඊට පස්සේ ජානුශ්‍රෝණි බ්‍රාහ්මණයා කියනවා, "අපි ඈ පිලෝතික, කොහොමත් ප්‍රශංසා කරනවද? මහා බුදුම ප්‍රශංසාවන් ඔය කරන්නේ." වච්චායන, "මම කවුද ප්‍රශංසා කරන්න? ප්‍රශංසා ලබන අයගෙමුණුත් ප්‍රශංසා ලබන කෙනෙක් නෙව ශ්‍රමණ බවක් ගෞතමයන් වහන්සේ. කෝසල මහරජුරුව මේ රාජ්‍යයෙන් ප්‍රශංසා ලබනවා. කොසල් මහරජුරුවත් බුදු කෙනෙකුටයි ප්‍රශංසා කරන්නේ. බිම්බිසාර රජුරුව ප්‍රශංසා ලබනවා. බිම්බිසාර රජුරුවත් බුදුරජාණන් වහන්සේට ප්‍රශංසා කරන්නේ. පොක්කර සාති ආදී බ්‍රාහ්මණයෝ ප්‍රශංසා ලබනවා. ඒ ඇත්තොත් බුදුරජාණන් වහන්සේට ප්‍රශංසා කරන්නේ.
අනාථපිණ්ඩික සිටුතුමා විසාකාදී ඇත්තොත් ප්‍රශංසා ලබනවා. ඒ ඇත්තොත් ප්‍රශංසා කරන්නේ බුදු කෙනෙකුට. සක්දෙවිඳු ලෝකෙන් ප්‍රශංසා ලබනවා. සක්දෙවිඳු ප්‍රශංසා කරන්නේ බුදු කෙනෙකුට. මහා බ්‍රහ්මයා ලෝකෙම වැඳුම් පිදුම් ලබනවා. මහා බ්‍රහ්මයා දන ගහන්නේ බුදු කෙනෙකුට කිව්වා. ප්‍රශංසා ලබන අයගෙමුත් ප්‍රශංසා ලබන බුදු කෙනෙකුට අපි කියන වචනේ මොන ප්‍රශංසාවක්ද කියලා ඇහුවා. ඊට පස්සේ ජානුසෝනි බ්‍රාහ්මණයා අහනවා අපි ඔච්චර පැහැදෙන්න තරම් මොකක් දැකලාද ඔය විදිහට පැහැදුනේ? ඊට පස්සේ කියනවා පින්වත් බ්‍රාහ්මණය මේක මේ වගේ එකක් මම උපමාවකින් කිව්වොත් ඔන්න ඇත්තු ඉන්න වනාන්තරයකට මිනිස්සෙක් ගොඩ වෙනවා. ඊට පස්සේ ඇත්තු ඉන්න වනාන්තරයට ඇතුළේලා ඔහු දවසක් යනකොට විශාල ඇත් පියවරක් දැක්කා. ඇතෙක්ගේ පාසට යනවා. ඒ දැක්කට පස්සේ මේ මිනිසයන් කල්පනා කරලා මේ ඇත් පියවර දැකලාම හිතනවා හම්මෝ මේ වනේ නම් ඉන්නේ මහා දැවැන්ත හස්ති රාජයෙක්. මහා දැවැන්ත හස්ති රාජයෙක් කියලා මහා විශාල හස්ති රාජයෙක් කියලා ඔන්න එයා නිගමනයකට පැමිණෙනවා. ඉතින් ආන් ඒ වගේ මමත් කරුණු 4ක් දැකලා ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාවට පත් වෙලා ඉන්නේ. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධයි. සම්මා සම්බුද්ධෝ වතසෝ භගවා. ඒකාන්තයෙන් භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි කියලා. භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ ස්වාඛාතෝ භගවතා ධම්මෝ මනවින් දේශනා කරපු ධර්මයක්. ඒ ආර්ය මහා සංඝරත්නයේ සුපටිපන්නයි සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ කියලා මට පුදුම විදිහට මේ තුනුරුවන් ගැන පැහැදීමක් තියෙන්නේ කියලා කිව්වා. දැන් මේ පිලෝතික මේ තාපසතුමා ඊට පස්සේ කිව්වා මම කාරණා 4ක් දැකලානේ පැහැදුනා කිව්වේ මොකක්ද ඒ කාරණා 4? මම දැකලා තිනවා මේ ශාස්ත්‍රීය පඬිතවරු රජ කුලයේ මහා නුවණ තියෙන වාද විවාද කරන අශ්ලෝමයකින් අශ්ලෝමයකට විදෙනවට වැඩිය තියුණු නුවණක් පාවිච්චි කරන කාටවත් කතා බහ කරලා ජය ගන්න බැරි මේ රජ පවුල් වල ඉන්නවා ශාස්ත්‍රීය පඬිතවරු. මේ ඇත්තෝ කල්පනා කරනවා මේ ඇත්තෝ ජීවත් වෙන්නේ වාද කරලා. මේ ඇත්තෝ කල්පනා කරනවා ආන්න ශ්‍රමණ බවක් ගෞතමිය වැඩලා. අපි දැන් ගිහිල්ලා මේ විදිහට ප්‍රශ්නයක් අහමු. ඊට පස්සේ මේ විදිහට උත්තර දෙයි. ඒ විදිහට උත්තරයක් දෙනකොට අපි මේ විදිහට අහමු. මේ විදිහට උත්තරයක් දෙනකොට මේ විදිහට අහමු. මේ කැවුවට පස්සේ ඔක ගිල ගන්නවත් බෑ, වමාරා ගන්නවත් බෑ, හිර වෙනවා. ඒ නිසා ශ්‍රමණ බවක් ගෞතමයන්ට කතා කරගන්න දෙයක් නැති වෙනවා කියලා වාද හදාගෙන දැන් සාකච්ඡා කරනවා. එහෙම සාකච්ඡා කරනකොට ඒ ඇත්තන්ට ආරංචි වෙනවා ශ්‍රමණ බවක් ගෞතමයන් වහන්සේ අහවල් ගමට වැඩියා කියලා. ඊට පස්සේ ඒ ගමට යනවා. ගිහිල්ලා ශ්‍රමණ බවක් ගෞතමයන්ත් එක්ක කතා කරනවා. කතා කරනකොටම ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඒ ඇත්තන්ට ධර්මයේ දේශනා කරනවා. කරුණු කියනවා, සමාදම් කරනවා. ඊට පස්සේ ඒ විදිහට ධර්මයෙන් උනන්දු කරවලා කතා බහ කරලා සමාදම් කරනකොට ඒ ඇත්තෝ බුදුරජාණන් වහන්සේ ගැන පැහැදිලා සරණ යනවා. දැන් මොන වාදද? හදාගෙන ගිය වාද වලින් එක කරුණක්වත් අහන්නේ නැහැ. එහෙම සරණ ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟ මේ උපාසක භාවයේ ප්‍රතිඥා දෙනවා. දිවිහිමියෙන් සරණ ගියා කියලා. ඉතින් ඕක දකිනකොට මට හිතෙනවා ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධයි. ශ්‍රී සද්ධර්මයේ ස්වාක්ඛාතයි. ආර්ය මහා සංඝරත්නය සුපටිපන්නයි කියලා මට පැහැදිලා ඉන්නේ මං. දැන් මට මේක කියවුණ මතක් වුණේ සමචිත්ත පරයය වර්ගයේ තියෙනවා. අපි දැන් ඊළඟ දවස් ඉගෙන ගන්නවා සමචිත්ත පරයය සූත්‍රය. ඒ සමචිත්ත පරයය දේශනාවේ තියෙනවා ඒ වර්ගයේ එක බ්‍රාහ්මණෙක් බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහන්න පොළොව ඇතුලේ බිංගයක් හදාගෙන මාස 4ක් කල්පනා කරනවා. මාස 4ක්. දැන් මම මේක ගිහිල්ලා ඇහුවොත් මේක කියයි. මේක ගිහිල්ලා ඇහුවොත් මේක කියයි. එහෙම මාස 4ක් හිතලා හතරවෙනි මාසයේ හිතට අදහසක් ආවා. අපි අහන්න ඕන ඔබ වහන්සේ මොන වාදීද? එතකොට කියනවා ක්‍රියාවාදී කියලා.
එතකොට එකපාරම අහන්න ඕනේ එහෙනම් ඔහේ කියන්නේ මේ අකුසල් කරන්න කියලාද? ක්‍රියාවාදී කියන්නේ කිරීම ගැන කියන දෙයක්. ඊට පස්සේ ශ්‍රමණ බවක් ගෞතමිය කිව්වොත් නෑ මම අකිරියවාදී කියලා. ඊට පස්සේ ගත් කට්නම අහන්න ඕන. එහෙනම් මේ කුසල් කරන්න එපා කියලාද කියන්නේ? එතකොට උත්තරයක් කොයි පැත්තෙන් උත්තරයක් දුන්නත් ශ්‍රමණ බවක් ගෞතමිය හිර වෙනවා. කියලා මාස 4ක් හිතලා දැන් මෙයා වාදෙට යන්න කියලා මගට ගිහිල්ලා හැරිලා එනවා. මේ ඕක තනියෙන් ගිහිල්ලා හරි අහලා ඇහුවට ඔක මිනිස්සු දන්නෙත් නෑ. මම මේකෙන් ජය ගත්තා කියලා. අනවරයක් යවලා මේ මිනිස්සු ඔක්කොම මේ ප්‍රදේශයේ කැඳවලා ඒ මිනිසුත් එක්ක තමයි යන්නේ බුදුරජාන් වහන්සේ ළඟට ඔය අහන්න. ඔබ වහන්සේ මොන වාදීද කියලා. මොකද ක්‍රියාවාදී කියලා කිව්වත් පෙරලා ප්‍රශ්නයක් අහනවා. අකිරියවාදී කියලා කිව්වත් පෙරලා ප්‍රශ්නයක් අහනවා. බුදුරජාණන් වහන්සේ ඒක අහපු ගමම කිව්වා බ්‍රාහ්මණය මම යම් පරයයකින් ක්‍රියාවාදී බවක් කියනවා අකිරියාවාදී බවක් කියනවා කියලා. එතකොට අර ඒක මේ බ්‍රාහ්මණයා හිතුවේ නෑ. ඊට පස්සේ කොහොම මොකක්ද ඒ කියන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා කුසල් කිරීම ගැන වදාළනවා. අකුසල් නොකිරීම ගැන වදාරනවා. එහෙම දන ගැහුවා. පිරිස පිටින් සරණ ගියා. ඒ නිසා මේ සමහර අය බුදුරජාණන් වහන්සේත් එක්ක වාද කරන්න මාස ගණන් ප්ලෑන් කරලා එන්නේ. එක උත්තරෙන් ඉවරයි. එක උත්තරේ මාස 4ම හිතපු ඒවා ඉවරයි. ඉතින් දැන් මේ පිලෝතික බ්‍රාහ්මණයා කියන්නේ මම දැකලා තියෙනවා ශාස්ත්‍රීය පඬිතුවරු, බ්‍රාහ්මණ පඬිතුවරු, ගෘහපති පඬිතුවරු මේ ඔක්කොම වාද විවාද හදාගෙන ඇවිල්ලා බුදු කෙනෙක්ගෙන් ධර්මය අහපු ගමම සරණ යනවා මොන වාදද ආයේ ප්‍රශ්න අහන්න කෙනෙක් නැහැ කිව්වා. ඔය විතරක් නෙමෙයි ශ්‍රමණ පඬිතුවරුත් එනවා. ශ්‍රමණ පඬිතුවරුත් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේත් එක්ක වාද කරන්න ඕන කියලා ඇවිල්ලා ඉඳගත්තට පස්සේ බුදුරජාණන් වහන්සේ දහම් දේශනා කරනවා. ඒ ධර්ම දේශනාව අහනකොටම ඒ ශ්‍රමණ පඬිතුවරු බුදුරජාණන් වහන්සේ ගැන පැහැදිලා භාග්‍යවතුන් වහන්සේ ළඟ මහානකම ඉල්ල ගන්නවා. බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වෙලා මේ අය මනාව මේ මාවත ප්‍රගුණ කළා අරහත්ත්වයටපත් වෙනවා. අනේ අරහත්ත්වයටපත් උනේ උත්තමයෝ කියනවා ඒ කාලේ අපි ශ්‍රමණයෝ විදිහට හිටියේ ශ්‍රමණයෝ නොවීමයි. බ්‍රාහ්මණයෝ විදිහට හිටියේ බ්‍රාහ්මණවරු නොවීමයි. බ්‍රහ්මචාරීන් විදිහට හිටියේ බ්‍රහ්මචාරී නොවීමයි. අදනේ අපි ශ්‍රමණයෝ. දැන්නේ අපි බ්‍රාහ්මණයෝ. දැන්නේ අපි පැවිද්දෝ. දැන්නේ අපි උතුම් බඹසර හැසිරෙන අය බවට පත් උනේ. ඒ නිසා කොයිතරම් ලාභයක්ද කියලා බුදුරජාණන් වහන්සේටම වැඳ වැඳ ඉන්නවා. ශ්‍රාවකත්වයේම අරහත් භාවයේම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සරණ ලබනවා. ඉතින් ඒ නිසා මේවා දකිනකොට මට හිතෙනවා ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නම් සම්මා සම්බුද්දයිමයි. ශ්‍රී සද්ධර්මේ නම් ස්වාක්ඛාතයිමයි. ආර්ය මහා සංඝරත්නය සුපටිපන්නයි කියලා මට හිතෙනවා කිව්වා. ඊට පස්සේ මෙහෙම කියනකොට අර මේ ඥානසෝනි බ්‍රාහ්මණයා අර සුදු රතෙන් සුදු අශ්වය යදපු රතෙන් බිමට බැහැලා ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න දිශාවට දෑත නල්ලි තියාගෙන වන්දනා කළා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කියලා බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. ඊට පස්සේ කිව්වා පිලෝතික තාපසය අනේ මටත් යම් දවසක් ලැබුණොත් බුදුරජාණන් වහන්සේත් එක්ක කතා බහ කරන්න. මම බුදුරජාණන් වහන්සේත් එක්ක අනේ ආදරෙන් කතා බහ කරනවා. මේ විදිහට හිත පහදවගෙන දැන් බලන්න ගිහි කෙනෙක් කියපු දෙයට නෙමෙයි ගිහි කෙනෙක් ඒ විදිහට පැහැදුනේ. මේ ඔක්කොම අන්‍යාගම්කාර ආගම් වල හිටපු අයනේ දැන් මේ පිලෝතික තාපසේ. ඊළඟට ජානුශ්‍රෝණි බ්‍රාහ්මණී බුදුන් සරණ ගියායි ඇත්තෝ. ඊට පස්සේ ඔන්න ඔහොම කාලයක් ගියාට පස්සේ ඔන්න මේ ජානුශ්‍රෝණි බ්‍රාහ්මණයා බුදුරජාන් වහන්සේ බැහැ දකින්න ගියා. දැකලා වන්දනා කරලා ස්වාමීනි දවසක් පිලෝතික තාපසතුමා මට මේ වගේ කතාවක් කිව්වා කියලා අර ඈත් පියවරේ උපමාව ගැන කිව්වා. ඈත් පියවරක් දකින්න කෙනා ඒ විශාල ඈත් පියවර දැකලා හම්මෝ මේ වනයේ නම් ඉන්නේ මහා දැවැන්ත ඇතෙක් නේද කියලා නිගමනයකට එනවා වගේ කාරණා 4ක් දැකලයි පිලෝතික බ්‍රාහ්මණයා පිලෝතික තාපසයා
බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධයි ශ්‍රී සද්ධර්මයේ ස්වාක්ඛාතයි ආර්ය මහා සංඝරත්නයේ සුපටිපන්නයි කියලා පැහැදුනේ කියලා මට කිව්වා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ජානුසෝනි බ්‍රාහ්මණය ඔය පිලෝතික බමුණා කියපු ඇත්පියවරේ උපමාව විස්තර වශයෙන් සම්පූර්ණයෙන්ම පරිපූර්ණ නැහැ. මේ ජානුශ්‍රෝණි ඔබ අහන්න කැමති නම් ඔය ඇත්පියවරේ උපමාව මම විස්තර කරලා දෙන්නම්. අනේ ස්වාමීනි දේශනා කරන්නට මම අහන්න කැමතියි. පින්වත් බ්‍රාහ්මණය ඔන්න ඇත් වනයක වාසය කරනවා මිනිසෙක්. ඒ ඇත්තු ගැන දන්න. ඇත්තු ගැන දන්න ඒ ඇත් වනයේ වාසය කරන මිනිසයාට දකින්න ලැබෙනවා හොඳ දිගපල්ල තියෙන ඇත් පියවරක්. ඇතාගේ පාසටහනක් දකින්න ලැබෙනවා. ඒ ඇත් පියවර දැක්ක පමණින් මෙයා මේ නිට්ටාවකට එන්නේ නැහැ. මේ තම මහා ඇතෙක් කියලා නිට්ටාවකට එන්නේ නැහැ. ඇත් පියවර දැක්ක පමණින් නිට්ටාවට එන්නේ නැහැ. ඇත්තු ගැන දන්න කෙනා. ඇයි ඒකට හේතුව වාමනිකා කියලා ඇතින්යෝ ඉන්නවා. වාමනිකා කියලා ඇතින්යෝ ඉන්නවා. ඉතින් මේ ඇත් පියවරේ ඇතින්නියගේ පියවරක් වෙන්නත් පුළුවන්. ඒ නිසා මේ දැවැන්ත හස්තියෙක්ගේ මයි කියලා නිට්ටාවකට එන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා බ්‍රාහ්මණය දැන් මෙයා තවත් ඉදිරියට යනවා. ඉදිරියට යනකොට මෙයාට දැකින්න ලැබෙනවා ආයෙත් ලොකුවට ඇත් පියවර. ඒත් එක්කම ඇතා ඒ ළඟ තියෙන ගහක පිට උලලා තියෙනවා දකින්න ලැබෙනවා. ඇත් පියවර දැක්කත් පිට උලලා තියෙනවා දැක්කත් එයා නිට්ටාවකට එන්නේ ඇත්තු ගැන දන්න කෙනා. එයා කල්පනා කරනවා උච්චා කාලාරිකා කියලා ඇත්තු වර්ගයක් ඉන්නවා. උම්මුත් මෙහෙම කරනවා. ඒ නිසා උච්චා කාලාරිකා ඇත්තුන්ගේ වෙන්නත් පුළුවන්. මහා දැවැන්ත හස්තියෙක්ගේ මයි කියලා නිට්ටාවකට එන්නේ නැහැ. මේ ඔක්කොම ඇතින්නියෝ. වාමානිකා කියන්නේ ඇතින්නියා. උච්චා කාලාරිකා කියන්නේ ඇතින්නියෝ වර්ගයක්. ඊට පස්සේ තවත් ඉදිරියට යනවා. යනකොට එයා දකින්නවා ඇත් පියවරක් දකින්නවා. පිට අතුල්ලලා තියෙනවත් දකින්නවා. දල ගහලා තියෙනවත් දකින්නවා. ඇත්තු ගස්වල දල ගහනවා කියනවනේ. එතකොට දැන් පිට කැලේකින් ඒ ඇතා ඉන්න කැලේට තව ඇතෙක් ආවොත් එimhe අර ඇතා දල ගහලා තියෙන තැනට උඩින් තමන්ගේ දලේ ගහන්න බැයි නම් ඒ ඇතා ඒ කැලේට ඇතුල් වෙන්නේ නැහැ කියනවා. ඒ තමන්ගේ පවර් එක පෙන්වන්නටත් එක තමයි ඇත්තු දල ගහන්නේ. එතකොට පියවරක් දකිනවා, ඇඟ අතුල්ලලක් දකිනවා, ඇත් දල ගහලා තියෙනවත් දකිනවා ගස්වල. එහෙම වුණත් ඇත්තු ගැන දන්න කෙනා නිට්ටාවකට එන්නේ මේ නම් මහා දැවැන්ත ඇතෙක්මයි කියලා එන්නේ. ඒකට හේතුව ඔය විදිහේ වැඩ කරන උච්චා කනේරුකා කියලා ඇත්තු වර්ගයක් ඉන්නවා. ඇතින්නියෝ වර්ගයක්. ඔය ඇතින්නියෝ වෙන්නත් පුළුවන්. ඒ නිසා නිට්ටාවකට එන්නේ නැහැ. දැන් ඔහොමත් මෙයා ඉදිරියට යනවා. මේ ඇත්තු ගැන දන්න කෙනා කැලේ ඉදිරියට යනකොට දැන් දකිනවා ආයෙත් ලොකුවට ඇත් පියවර දකිනවා. ඊළඟට ඇඟ අතුල්ලලා තියෙනවත් දකිනවා. ඒ වගේම ඇත් දල ගහලා තියෙනවත් දකිනවා. උඩ තියෙන ගස්වල අතු කල්ලා තියෙනවත් දකිනවා. දකිනකොට කල්පනා කරනවා මේ නම් මහා හස්ති රාජ්‍යය කියලා වටපිට බලනකොට මහා දැවැන්ත හස්ති රාජයා එතන විවේක ගන්නවා පේනවා. එතකොට නම් නිට්ටාවකට එනවා මේ නම් මහා දැවැන්ත හස්ති රාජ්‍යයක්මයි කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ ওই විදිහට විස්තර කළා කියනවා බ්‍රාහ්මණය ඕන් ওই විදියමයි මේ ලෝකේ කලාතුරකින් පහළ වෙන තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. බුදු කෙනෙක් කලාතුරකින් පහළ වෙනවා. සෝ භගවා අරහං ඒ භාග්‍යතුන් වහන්සේ කෙලෙස් නැති කෙනෙක්. අරහං සියලු ආමිෂ ප්‍රතිපත්ති පූජාවන්ට සුදුසු කෙනෙක් අරහං. දැන් එහෙනම් අරහං ගුණේ මිහිඳු මහරහතන් වහන්සේ ඉස්සෙල්ලාම අර 40000ක් පිරිසට විස්තර කරනවා. බුදු කෙනෙක් කලාතුරකින් පහළ වෙන බව මිහිඳු මහරහතන් වහන්සේ අර 40000ක් පිරිසට විස්තර කරනවා.
මේ බුද්ධ වචනේ මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සූත්‍ර දේශනාව අර්ථ ඇතුව විස්තර කරනවා. පාලියෙන් සූත්‍රයේ දේශනා කරනවා, සිංහලෙන් අර්ථ දක්වනවා. ඊට පස්සේ ඒ බුදුරජාණන් වහන්සේ අරහං නිකලෙස් සියලු පූජාවන්ට සුදුසු කෙනෙක්. සම්මා සම්බුද්ධයි. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ ස්වයම්බෝ ඥාණයෙන් අවබෝධ කරපු කෙනෙක්. තමාම අවබෝධ කරපු කෙනෙක්. විද්‍යාචරණ සම්පන්නයි. අනන්ත වූ ඥාණයෙන් අවබෝධයෙන් යුතුව ඊට අනුවම හැසිරෙන බවින් චරණ ධර්මයන්ගෙන් යුක්තයි. විද්‍යාචරණ සම්පන්නයි. සුන්දර වූ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කළා සොඳුරු නිවනටපත් වුණ කෙනෙක්. සුගතයි. සියලු ලෝකයන් අවබෝධ කරගත්ත කෙනෙක්. ලෝකවිදු. ඊළඟට අකීකරු දෙවි මිනිසුන් දමනය කරන අනුත්තර පුරුෂ ධම්ම සාරති. සියලු දෙවියන්ටත් මිනිසුන්ටත් දුකෙන් නිදහස් වෙන මඟ කියා දෙන ශාස්ත්‍රුන් වහන්සේ සත්තා දේව මනුස්සාරං. උන්වහන්සේ අවබෝධ කරගත්ත ධර්මයේ අන් අයගේ අවබෝධය පිණිස දේශනා කරනවා. බුද්ධයි. ඊළඟට උන්වහන්සේ තරම් සියලු සම්බුදු ගුණ දරන්ට උන්වහන්සේ කාන්තෙන් භාග්‍යවන්තයි. සියලු සම්බුද්ධ වගකීම දරන්ට භාග්‍යවන්තයි. කරුණාවෙන් සිසිල් වීගේ හද මඩලක් තියෙන, දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන පින් සිරුරක් තියෙන මහා පුණ්‍යවතානන් වහන්සේ භගවා වනසේක. අනන්ත සම්බුදු ඥාන එක හදවතක් තුල දරා ගන්න තරම් භාග්‍ය ඇතිසේක. මේ ලෝකයේ සියලු රහතන් වහන්සේලා සියලු නිකලෙස් ශ්‍රාවක පිරිසක් පිරිවරා ගන්න තරම් භාග්‍ය ඇතිසේක. මුවෙන් පිට වෙන බණපදයෙන් අන් අයගේ දුක් දුරු කරවන නිර්වාණය ලබලා දෙන වචන ඇති ජීවිතයක් දරාගෙන උන්ට තරම් භාග්‍යවන්ත වනසේක. භගවා. ඒ අනන්ත සම්බුදු එනම් බුදු කෙනෙක් හඳුනා ගන්න තියෙන බුදු ගුණ වලින්. එවැනි වූ ගුණ වලින් යුක්ත බුදු කෙනෙක් ලෝකේ පහළ වෙනවා. සෝ ධම්මං දේසේති. ඒ බුදුරජාණන් වහන්සේ අනේක පරයයන් දෙවියන් මරුන් බමුණු සහිත ලෝකේ අවබෝධ කරගෙන ධර්මයේ දේශනා කරනවා. ආදි කල්යාණං මුල පිරිසිදු, මජ්ජේ කල්යාණං මැද පිරිසිදු, පරියෝසాన කල්යාණං අවසාන පිරිසිදු, සාත්තං අර්ථ සහිත සබ්බ්‍යංජනම් පැහැදිලි ප්‍රකාශන සහිත කේවල පරිපූර්ණම් සම්පූර්ණයෙන් පිරිපුන් පාරිසුද්ධම් බ්‍රහ්මචර්යම් පකාසේති පිරිපුන් නිවන් මාර්ගයේ දේශනා කරන. එහෙනම් බුදු කෙනෙක් පහළ වෙලා මුල මැද අග පිරිසුදු නිවන ගැන දේශනා කරනවා. මුල මැද අග යනු කුමක්ද? සීල සමාධි ප්‍රඥා සහිත මේ උතුම් නිර්වාණ මාර්ගයේ දේශනා කරනවා. ඕනම සූත්‍ර දේශනාවක මුලත් මැදත් අගත් පිරිසුදුයි. දුක ගැනත් කියනවා, දුකේ හට ගැනීමත් කියනවා, නැතිවීමත් කියනවා, මාර්ගයත් කියනවා. ඉතින් මේ විදිහට ධර්මයේ බුදු කෙනෙක් ලෝකේ දේශනා කරනකොට එහෙනම් බලන්න මිහිඳු මහරහතන් වහන්සේ ධර්මයේ මුලැමැදාක පිරිසුදු ධර්මයේ ගැනත් විස්තර කරලා දෙනවා. මේ ධර්මයේ දේශනා කරනකොට ඔන්න එක කුල පුත්‍රයෙක් ඉන්නවා. යාට ශ්‍රද්ධාව පටිලබති. ශ්‍රද්ධාව උපදිනවා. මේ ධර්මය අහනකොට එහෙනම් සැබෑ ශ්‍රද්ධාවක් උපදින්නේ කුමකින්ද? ධර්මය අහනකොට තමයි සැබෑ ශ්‍රද්ධාව උපදින්නේ. බුදු කෙනෙක් පහළ වෙලා පිරිස් මුල මැද අග පිරිසුදු ධර්මයේ දේශනා කරද්දී ඒ ධර්මය අහලා පැහැදීමක් එනවා නම් ඒක තමයි සැබෑ ශ්‍රද්ධාව. මෙයා ශ්‍රද්ධාවටපත් වෙලා නුවණින් කල්පනා කරනවා සම්බාධෝ ගරාවාසෝ අබ්බෝකාසෝ පබ්බාජ්ජා. අනේ මේ ධර්මයේ හොඳට නුවණින් විමසන්න නම්, හොඳට පිළිපදින්න නම්, පරිපූර්ණ වශයෙන් පුරුදු කරන්න නම් මේ ගෙවල් වල ඉඳලා මේව කරන්න බෑ. ඒ නිසා ආකාශයේ වගේ නිදහස තියෙන පැවිද්ද වටිනවා කියලා මෙයා අප්පංවා පුංචි වශයෙන් හෝ තියෙන භෝගක්ඛන්දම් පහය, මහන්තංවා භෝගක්ඛන්දම් පහය, පුංචි වශයෙන් හෝ මහත් වශයෙන් හෝ තියෙන බහුභෝග අත්හැරලා ඊළඟට ඥාති පරිවට්ටම් මේ 5 5 නෙවෙයි 5 ප්‍රහාණය කරලා
මහත් වශයෙන් හෝ සුළු වශයෙන් තියෙන භෝගස්කන්ධයන් ප්‍රහාණය කරලා ඒ කියන්නේ අත්හැරලා ඊළඟට ඥාති කුඩා හෝ මහත් වූ ඥාතින් අත්හැරලා එයා පැවිදි වෙන්න වෙනවා. කේසමස්සුන් ඕහාරීත්වා කේස් රැවුල් බාලා පැවිදි වෙනවා. කාසායානි අච්ඡාදේත්වා කසාවත් ඇඳගෙන මේ විදිහට පැවිදි වුණාට පස්සේ ඕන සිල්වන්ත පිරිසක් බවට ගිහි ගියත් ඇරලා පැවිදි වෙලා පත් වෙනවා. මේ විදිහට පැවිදි ජීවිතය ලැබුවට පස්සේ භික්ෂූන් වහන්සේලා ආරක්ෂා කරන සිල්පද තියෙනවා. ඒවා මේ පැවිදි වුණ කෙනා රකිනවා. කුමක්ද? ප්‍රාණඝාතයෙන් වැළකීලා ප්‍රාණඝාතය අත්හැරලා වාසය කරනවා. එහෙනම් සත්තු මැරීමෙන් වැළකීම ගැන මිහිඳු මහරහතන් වහන්සේ 40000ක් පිරිසට දේශනා කරනවා. කොහොමද පිරිසුදු බුදු කෙනෙක් පහළ වෙන හැටි, ඒ බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන හැටි, සරණට එන හැටි, කෙනෙක් පැවිදි වෙන හැටි, පැවිදි වෙලා රකින්න සීලය ඔක්කොම මිහිඳු මහරහතන් වහන්සේ දේශනා කරනවානේ පළවෙනි ධර්ම දේශනාවගේ මේ දේශනාවේදීම. ඊට පස්සේ සොරකමින් වළකිනවා. සොරකම් හොඳට විස්තර කරනවා. වැළකින හැටි විස්තර කරනවා. ඊළඟට බ්‍රහ්මචාරී වෙනවා. එතකොට මෙවුන් දන් සේවනයෙන් වැළකීලා බ්‍රහ්මචාරී ජීවිතයකට පැවිද්ද එනවා. එතකොට රජතුමා දන්නවා ශ්‍රමණයන් වහන්සේලා කියන්නේ බ්‍රහ්මචාරී පිරිසක්. කාමයේ සේවනය කරන පිරිසක් නෙවෙයි. ගිහි ගෙවල් වලින් අත්හැරිච්ච පිරිසක්. රජතුමා මේ පැහැදීමට එනවා. ඇයි මිහිඳු මහරහතන් වහන්සේ ලස්සනට විස්තර කරනවානේ. බොරු කීමෙන් වළකිනවා. කේලම් කීමෙන් වළකිනවා. පරුස වචන කීමෙන් වළකිනවා. හිස් වචන කීමෙන් වළකිනවා. මේ විදිහට සීලයක් අනිත් සබ්‍රාහ්මචාරීන් වහන්සේලා විසින් රකින්න යන්තාක් සිල්පද තියනවාද ඒවා ආරක්ෂා කරනවා මේ පැවිදි වෙච්ච කෙනා. ඊට පස්සේ ඒ පැවිදි වෙච්ච භික්ෂුව ගස් කොළන් සිඳලන්නේ නැහැ. ඊට පස්සේ උදේ කාලේ විතරක් වළඳන්නේ විකාල භෝජනය කරන්නේ නැහැ. නැටුම් ගැයුම් වැයුම් විකාර දර්ශන මල් ගඳ සුවඳ විලවුන් දරන්නේ නැහැ. රන් රිදී මුතුමැණික් කහවණු පිළිගෙන පරිභෝග කරන්නේ නැහැ. මේ පිළිගන්නේ නැහැ. අමු දහාන්‍ය අමු මස් වර්ග ස්ත්‍රීන් කුමාරියන් පිළිගන්නේ නැහැ. දැසිදස්සු පිළිගන්නේ නැහැ. ඉලු බැටළුව ඌරෝ කුකුල්ලෝ ඇත්තු අස්සයෝ වෙලඹු පිළිගන්නේ නැහැ. කුඹුරු අතු පිටි පිළිගන්නේ නැහැ. ඒ කියන්නේ තමා පිණිස ශාසනික දාය ශාසන වෙනුවෙන් පූජා කරන ඒවා මේවා ආරාම විහෙර විහාර ඒවා සංඝයා විශේෂ පූජා කරනවා ශාසනික වශයෙන් පරිභෝග කරනවා. ඒ හැර තමා පිණිස පිළිගන්නේ නැහැ මේවා. ඊට පෞද්ගලිකව පිළිගැනීම් කරන්නේ. ඊළඟට වෙළඳ ගන්න දෙන වලින් මලකිනවා. තරාදීන් කිරණේවා වංචා අල්ලස් දූෂණ රැවටීම් කට්ටකම් කෛරාටකම් ඊළඟට ආත්පයා කැපීම් කළා දඬුවම් දීලා ගහලා දඬුවම් දීලා ඒව ශ්‍රමණියෝ ඒ වගේන් වලකිනවා. මිත්‍යා ජීවයෙන් වලකිනවා. ඊට පස්සේ පැවිදි වෙච්ච දැන් බලන්න පැවිදි වුණාට පස්සේ කරන්න තියෙන දේවල් ටික හොඳට සිල්පද ටික රකින්න ඕන. ආජීවයේ පිරිසිදු කරගන්න ඕන. අනිත් අයට හානියක් වෙන්නේ නැති විදිහට ජීවත් වෙන්න ඕන. පිළිගන්න නොපිළිගන්න දේවල් ගැන දැනගන්න ඕන. මෙහෙම තමයි මහානකම දියුණු කරන්නේ. ඊට පස්සේ දැන් අද කාලේ වුණත් යම්කිසි කෙනෙක් පැවිදි වෙලා මාර්ගඵල අවබෝධයකට යන්න ඕනේ නම් මේ පිළිවෙලට ඒ අනුපූර්ව පිළිවෙලට වඩන්න ඕන. ඊට පස්සේ මේ භික්ෂුව ලද දෙයින් සතුටු වෙනවා. ලද සිවුරෙන් පිණ්ඩපාතෙන් බෙහෙත් පිරිකර ආදීන් සතුටු වෙනවා. ඊට පස්සේ ඒ යම්කිසි ලිහිණි කුරුල්ලෙක් යේනේව පක්කමති යම් යම් තැනකට යනවද සපත්ත බහරෝ මේ පක්කමති යේනේව ඩේති යම්කිසි ලිහිණි කුරුල්ලෙක් යම් යම් තැනක පියාසර කරනවද තමන්ගේ පියාපත් බර විතරයි තියෙන්නේ. ආයි මොනවත් කරගහගෙන යන්නේ නැහැ. අන්න ඒ වගේ භික්ෂුවත් යේනේව පක්කමති යම් යම් තැනකට යනවද සපත්ත බහරෝ පක්කමති පාත්‍ර මේ සිවුරු බර විතරයි තියෙන්නේ. වෙන බරක් නැහැ. ආයි කරත්ත වලින් ගෙනියන්න වාහන වලින් ගෙනියන්න එහෙම දේවල් නැහැ. පාත්‍ර සිවුරු අරන් ඕන තැනකට භික්ෂුවකට යන්න පුළුවන් වෙන්න ඕන කිව්වා. මේක මේ විදිහට හික්මෙනවා. ලද දෙයින් සතුටු වෙනවා. එහෙනම් නිර්වාණ අවබෝධයකට යන්න ලද දෙයින් සතුටු වෙන්න ඕන. රැස් කරගන්න කෙනෙක් බවට පත් වෙන්න හොඳ නැහැ.
ඊට පස්සේ මේ භික්ෂුව ඉන්ද්‍රිය සංවරය කරනවා. ඇසෙන් රූප බලලා ඒ නිමිති අනුකුඩා නිමිති ගන්නෙ නෑ. යම්කිසි ඇහෙන් රූපයක් බලලා මේ රූපේ හිතේ මතක තියාගෙන ඇතුලේ අවිජ්ජා දෝමනස ආසාව දොම්නස් ගැටුම් රාගය පටිඝය ඇතුලේ කෙලෙස් වලින් ඇවිස්සීලා අරුබුද ඇති වෙනවා නම් එවැනි වූ රූප දිහා බලන්නේ නෑ. දැන් බලන්න මෙන්න මේ ස්මාර්ට් ෆෝන් වලින් අන්තර්ජාලයේ අතුරුමං වුණාට පස්සේ සම්පූර්ණ ඉන්ද්‍රිය සංවරයට ඇති වෙන බාධා බලන්න මොන මාර්ගඵල අවබෝධයක් කළා කොහොම යන්නද? ඒ සම්පූර්ණ එයා අතරමං වෙනවනේ හිත ඇවිස්සෙන දේවල් වලින්. මෙහින් බයිනවා පේනවා, මෙහින් රාගය ඇවිස්සෙන ඒවා තියෙනවා, මෙහින් මුලා වෙන ඒවා තියෙනවා, මෙහින් අරුබුද තියෙනවා. එතකොට මේ නිවන කරා යන භික්ෂුව ඒ ඇහෙන් රූපයක් බල්ලා ඇතුලේ අරුබුද හට ගන්නවා නම් එවැනි දේවල් බලන්නේ නැහැ. අනුකුඩා නිමිත්තක්වත් ගන්නෑ. ශබ්දයක් අහලා ඒ ශබ්දයෙන් ඇතුලේ අරුබුද ඇති වෙනවා නම් එවැනි ශබ්ද ශ්‍රවණය කරන්නේ සංවර කරනවා එකෙන් කන. නාසය සංවර කරනවා, දිව සංවර කරනවා, කය සංවර කරනවා, මනස සංවර කරගන්නවා. මේ විදිහට හොඳ සංවරයක් ඇති කරගන්නවා. ඊට පස්සේ දැන් බලන්න මිහිඳු මහරහතන් වහන්සේ සිල්පද විස්තර කරලා දෙනවා. ඊළඟට ලද දෙයින් සතුටු වීම, පිළිගන්න නොපිළිගන්න දේවල් ලංකාවේ මිනිස් පළවෙනි බණපදයෙන්ම කියලා දෙනවනේ. ඉන්ද්‍රිය සංවරය ගැන කියලා දෙනවා. ඉතින් මිහිඳු මහරහතන් වහන්සේ මේවා ඔක්කොම ටික වෙනස් කරලා කියන්න තිබ්බනේ. Tamanට ඕන විදිහේ රාජ්‍යයක් හදාගන්න තිබ්බනේ. එහෙම නෑ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දරුවෝ. සමනා මයම් මහරජ ධම්මරාජස්ස ශාවකා තවේවානුකම්පාය ජම්බුදීපා ඉදාගතා ශ්‍රමණයෝ විමු මහරජාපි. ඔබට අනුකම්පා පිණිස ජම්බුද්දීපේ ඉඳලා මෙහි පැමිණි. බුදුරජාණන් වහන්සේගේ ධර්ම රාජයාණන් වහන්සේගේ ශ්‍රාවක දරුවන් වහන්සේ කියුවා. අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ. එදා අම්බස්තල සෑරජාණන් වහන්සේ අද පිහිටි භූමියේ මේ දේශනාව කරන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ඊට පස්සේ අර භික්ෂුව ওই විදිහට ඉන්ද්‍රිය සංවරයෙන් යුක්ත වෙලා සිහිනුවණින් යුක්ත වෙනවා. සති සම්පජඤ්ඤෙන් අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති. පිණ්ඩපාතේ යනකොට ඉදිරියට පිණ්ඩපාතේ ගිහිලා ආපහු එනකොට හොඳ සිහිනුවණින් කෙලෙස් ඇති වෙන්න දෙන්නේ නැහැ. ආලෝකිතේ විලෝකතේ සම්පජානකාරී හෝති. ඊළඟ වටපිට බලනකොට කෙලෙස් ඇති වෙන්න දෙන්නේ නැහැ. සම්මිංජිතේ පාසාරිතේ සම්පජානකාරී හෝති. අතපය අකුලනකොට දිගාරනකොටවත් කෙලෙස් ඇති වෙන්න දෙන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි අසිතේ පීතේ කායිතේ සායිතේ සම්පජානකාරී හෝති. කන බොන ආදී දේවල් වලදී වළඳන ඒ රස විඳින ඒ හැම මොහොතකම කෙලෙස් ඇති වෙන්න දෙන්නේ නැහැ හිතේ. හුදෙක් උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හෝති. වැසිකිලි කැසිකිලි කරන විට පවා ඊළඟට කතා බහ කරන විට නිහඬ වෙන විට නිදාගෙන ඉන්න විට පවා හරියට නුවණින් ඉන්නේ කෙලෙස් ඇති වෙන්න දෙන්නේ නැහැ. එච්චර සිහිනුවණම් පාවිච්චි කරන්න ඕන මේ ධර්මය අවබෝධ කරන්න. ඒ විදිහට භික්ෂුව දැන් මේකට පුහුණු වෙනවා. ඉතින් මේ විදිහට මෙයා සීලෙන් යුක්ත වෙලා ආර්ය ඉන්ද්‍රිය සංවරයෙන් යුක්ත වෙලා ආර්ය සති සම්පජාණයෙන් යුක්ත වෙලා ඊට පස්සේ තමයි හුදකලා වනසෙනසුන් ඇසුරු කරන්නේ. ගිරි ගුහා රුක් මුල් ලෙන් හුදකලාව ඇසුරු කරන්නේ මේවා පරිපූර්ණ කරගෙන. එහෙනම් මේ මාන වෙච්ච කෙනාට සිවුර දාගත්ත ගමන්ම කැලේ ඇතුළට ඵලයන් ගුහාවේ හිටපන් තනියෙන් සක්මන් කරපන් ඒව නෑ. ඒවට කලින් සීලය හොඳට පිරිසිදු කරගන්න ඕන චෝදනා නොලබන විදිහට. හොඳට ඉන්ද්‍රිය සංවරය ඇති වෙන්න ඕන. ලද දෙයින් සතුටු වෙන්න ඕන. ඊළඟට හොඳ සිහිනුවණින් යුක්ත වෙන්න ඕන. මේවා පිරිස අතරදීම කරගන්න ඕන. ඒ වගේන් කිසිම චෝදනාවක් නැතුව ඒ කරුණ වලින් තමන් විසරද වුණාට පස්සේ ආන විවේකයේ ඇසුරු කරනවා තනි තනියෙන්. ඒකට අද කාලේ හුදකලා වෙලා බණ භාවනා කරන්න කියලා යන ගොඩාක් අය අතරමං වෙන්නේ ඒ හුදකලාවට අත ගහන්න කලින් පියවර ටිකක් බුදුරජාන් වහන්සේ දේශනා කළා. ඒ පියවර පිරිපුන් කරන්නේ නැති නිසා. ඒ නිසා මේ මොහොත වුණත් පටන් ගත්ත තැනම ගැඹුරු නෑ. ටික ටික ගැඹුරු වෙගෙන යන්නේ. ඒ නිසා ඔය කරුණ වලින් යුක්ත වුණාට පස්සේ තමයි හුදකලා වෙන්නේ. හුදකලා වෙලා මෙයා පිණ්ඩපාතින් පස්සේ පළඟක් බැඳගෙන වාඩි වෙලා
භාවනා අරමුණේ හිත පිහිටවාගෙන මේ කාය ජීවිත කෙරෙහි තියෙන අපේක්ෂාව අත්හැරලා හොඳට භාවනා අරමුණේ හිත පවත්වමින් කාමාශාව කාමච්ඡන්දේ බැහැර කරනවා. එයින් නීවරණ බැහැර කරනවා. ව්‍යාපාද බැහැර කරනවා. තරහා පටිග ඊළඟ නිදිමත අලසකම් බැහැර කරනවා. ඊළඟට පසුතැවිලි ගතිය ආත් බැහැර කරනවා. හිත විසිරෙන ගතිය ඒ කියන්නේ උද්දච්ච කුක්කුච්ච පසුතැවිල්ලයි හිතේ විසිරීමයි හිතට වැඩ කරනවා. භාවනා අරමුණට හිත ගන්න බෑ. ඒ උද්දච්ච කුක්කුච්ච හිතෙන් බැහැර කරනවා. ඊළඟට කෙසේද කියලා මේ කුසල් අරමුණු කියන්නේ විශ්වාසයක් නැහැ. මේක මෙහෙම කළා හරියයිද? මේක හරිද කියලා හිතේ වැඩ කරන එකක් එනවා ඔය භාවනා කරනකොට. ඒකට කියනවා විචිකිච්ඡාව කියලා. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන නීවරණ පහ බැහැර කරනවා දැන්. බැහැර කර යා වාසය කරනවා. හිත හොඳට පිරිසිදු කරනවා. හිත පිරිසිදු කළාට පස්සේ මේ නීවරණ පහ අත්හැරලා ප්‍රඥාව දුර්වල කරන උපක්ලේශ හිතෙන් බැහැර කරලා කාමය විවිච්ඡේව කාමෙහි විවිච්ඡ අකුසලෙහි ධම්මෙහි කාමයන් දුරු කරලා අකුසල් වලින් බැහැර වෙලා වෙන් වෙලා සවිතක්ඛං සවිචාරං විතක්ක ਵਿਚාර සහිත සමාධිය ප්‍රීතිය තියෙන පළවෙනි ධ්‍යානෙට පැමිණ වාසය කරනවා. ඔන්න දැන් මෙයා පළවෙනි ධ්‍යානෙට පැමිණ වාසය කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ඕන්න ඕකට කියන්නේ බුදුරජාණන් වහන්සේ පියවර තියපු තැන බුද්ධ නාංගයා. මහා අස්තිරාජයන් වහන්සේ පියවර තියපු තැන පළවෙනි ධ්‍යානෙ. පිටාතුල්ලපු තැන නුවණ නැමැති දලේ ගහපු තැන අතු බිඳපු තැන දැන් ආර්ය ශ්‍රාවකයා පළවෙනි ධ්‍යානෙටපත් වුණා. නමුත් පින්වත්නි අර අඩි පියවර දැක්ක පමණින් ඇත්තු ගැන දන්න කෙනා නිශ්චයකට එන්නේ නැහනේ. ආන්නේ වගේ පළවෙනි ධ්‍යානෙටපත් වෙලාවත් ආර්ය ශ්‍රාවකයාට නිශ්චයකට එන්න බෑ කිව්වා. බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්දයි ධර්මයේ ස්වාක්ඛාතයි ආර්ය මහා සංඝරත්නයේ සුපටිපන්නයි කියලා. ඒක එහෙනම් ඇත්තු ගැන දන්න කෙනෙකුට නෙමෙයි ඇත් පියවර දකින්නේ. එතකොට මෙයා මහණෝනේ බුදු ගුණ දැනගෙන ශ්‍රද්ධාවටපත් වෙලා මාර්ගයේ පිළිවෙලකට වඩලානේ පළවෙනි ධ්‍යානෙට මෙයා ආවේ. එතකොට බුදුරජාණන් වහන්සේ ගැන දැනගෙන ඇවිල්ලා පළවෙනි ධ්‍යානෙට ගියාට පස්සේ තමයි ඇත් පියවරක්වත් දකින්න ලැබෙන්නේ. ඒ කියන්නේ බුදු කෙනෙක්ගේ පියවරක්වත් දකින්න ලැබෙන්නේ. ඒත් සම්පූර්ණයෙන්ම නිස්සාවකට එන්න එපා කිව්වා මේ බුදු කෙනෙක් ගැන සම්පූර්ණයෙන් අපි දන්නවා කියලා. පුදුම සාගතයි මේ ඇත් පියවරේ උපමාව. එහෙනම් පින්වතුනි අද වුණත් බුදු ගුණ දැනගෙන ශාසනය ගැන දැනගෙන මොනවා හිටියත් එයා ඇත්තු ගැන දන්නා කෙනෙක් වෙන්න පුළුවන්. පළවෙනි ධ්‍යානෙ දකින්නකම් පළවෙනි ධ්‍යානෙට පැහැස වාසය කරන තාක්කල් ඇතාගේ අඩියක්වත් දකින්න නම් බෑ. ඇතාගේ අඩියක් තමන්නම දකින්නවත් බෑ පළවෙනි ධ්‍යානෙට පැමිණ වාසය කරනකම්. ඇත්තු ගැන දන්නවා වගේ තමයි එතෙක් එයාගේ තියෙන දැනුම පැහැදීම. ඇත්තු ගැන දන්න කෙනා ඇත් පියවරක් දැක්ක ගමන් මෙන්න ඇතෙක්ගේ අඩියක් කියලා එනවා. ඒ වගේ බුදුවරු ගැන දන්න කෙනෙක් පළවෙනි ධ්‍යානයට සංවැදුනොත් ශාසනීය ප්‍රතිපදාව තුලින් පළවෙනි ධ්‍යානට සංවැදුනොත් බුදුරජාණන් වහන්සේ පියවර තැබූ තැනක් ඔහුට දකින්න ලැබෙනවා. හැබැයි ඔහු නිට්ටාවකට එන්නේ නැහැ. මේ තමයි සම්පූර්ණ බුදු කෙනෙක් ගැන දන්නවා තමන්. ධර්මයේ ගැන සම්පූර්ණයෙන් දන්නවා. සංඝයා ගැන සම්පූර්ණයෙන්ම තමන් දන්නවා කියලා නිට්ටාවකට එන්නේ නැහැ පියවර දැක්කට. ඒ ඉතින් ඇත්තු ගැන දන්න කෙනා පියවර දැක්ක ගමන් මේ මහා ඇතෙක් කියලා වෙන්නේ නැහනේ. ඇයි වාමානිකා කියලා ඉන්නවා, උච්චා කලීරුකා කියලා ඉන්නවා, උච්චා කාලාරිකා කියලා ඇත්තින්නියෝ ඉන්නවා. ඒ නිසා කාගෙද දන්නේ නැහනේ. මෙයා මේ විදිහට ඉඳලා විතක්ක ਵਿਚාරාණං වූපසමා අජ්ජත්තං සම්පසාදනං චේතසෝ ඒකෝදි භාවං. මෙයා විතක්ක ਵਿਚාර සංසිඳවලා ඇතුළේම හිත සංසිඳීමකටපත් වෙලා ප්‍රීතිය සහිත වූ දෙවිනි ධ්‍යානෙට සමාධියෙන් හටගත්ත දෙවිනි ධ්‍යානෙට සංවදිනවා. ඒ දෙවිනි ධ්‍යානෙට සංවැදුනත් ඒකත් බුදු කෙනෙක් පියවර තැබූ තැනක්, දල ගහපු තැනක්, ඊළඟට ඇඟ අතුල්ලපු තැනක්. නමුත් දෙවෙනි ධ්‍යානෙට ආර්ය ශ්‍රාවකයන් සංවැදිලත් නිට්ටාවකට එන්නේ බුදු කෙනෙක් ගැන.
ධර්මයේ ගැන සංඝයා ගැන. මෙයා හොඳට හිතවල්ලා ප්‍රීතියත් අත්හැරලා මේ සාන්ත සමාධිය තියෙන ආර්යයන් වහන්සේලා ප්‍රශංසා කරන තුන්වෙනි ධ්‍යානෙට පැමිණ වාසය කරනවා. ඒ තුන්වෙනි ධ්‍යානෙත් බුදු කෙනෙක් පියවර තැබූ තැන. නුවණ නැමැති දල ගහපු තැන, ඇඟ අතුල්ලපු තැන. නමුත් ඒ ශ්‍රාවකයන් නිට්ටාවකට එන්නේ බුදු කෙනෙක් ගැන ඔක්කොම දන්නවා කියලා. ධර්මයේ ගැන ඔක්කොම දන්නවා කියලා. සංඝයා ගැන ඔක්කොම දන්නවා කියලා. මෙයා තවත් හොඳට හිත වඩනවා. හිත වඩනකොට පුබ්බේව සෝමනස්ස දෝමනස්සානං අත්ංගම. කලින්ම සොම්නස් දොම්නස් අත්හැරපු සුඛස්සච පහනා දුක්ඛස්සච පහනා සැප දුක අත්හැරපු පාරිශුද්ධ උපේක්ෂාව තියෙන හතරවෙනි ධ්‍යානයට සමවදිනවා. ආර්ය ශ්‍රාවකයා. දැන් බලන්න භාවනා වලින් හිත සමාධියට ගන්න මුලින් කොච්චර දේවල් පුරුදු කළාද කියලා. ශ්‍රද්ධාවට ආවා. සීලේ පුරුදු කළා. ලද දෙයින් සතුටු වීම පුරුදු කළා. ඉන්ද්‍රිය සංවරය පුරුදු කළා. හුද්ධකලාව පුරුදු කළා. නීවරණ බැහැර කිරීම පුරුදු කළා. කොච්චර ක්‍රියා පිටිපාටියකට පස්සේද මේ සමාධියට ආවේ කියලා. අද කාලේ ඔම නෑ විනාඩි 5ක් හිටපල්ලා මම උඹලට ධ්‍යාන දෙන්නම් කියනකොට මිනිස්සු අහු වෙනවානේ. ඇයි මේ ධර්මයේ දන්නේ නැති නිසා මිහිඳු මහරහතන් වහන්සේ මුලාව දුරු කරගෙන පෑයෝ මේ හිරු මණ්ඩල මිහිඳු මහරහතන් වහන්සේ පළවෙනි ධර්ම දේශනාවෙන්ම නිවන් මාර්ගයේ වැඩෙන හැටි විස්තර කරනවා. හතරවෙනි ධ්‍යානයටවත් ඇවිල්ලා ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේ ගැන සියල්ල දන්නවා. බුදුරජාණන් වහන්සේ ශ්‍රී සද්ධර්මයේ ආර්ය මහා සංඝරත්නය ගැන සියල්ල දන්නවා කියන තැනට පැමිණෙන්නේ නැහැ. ඊට පස්සේ පින්වත්නි මේ විදිහට මෙයා හොඳට හිත පිරිසුදු වුණාට පස්සේ මොනුදු වුණාට පස්සේ හිත ගොඩාක් මේ අවබෝධයට සුදුසු වුණාට පස්සේ පෙර ජීවිත දකින්න නුවණ පහළ කරගන්නවා. එයාට පේනවා එක ජීවිතයක් දෙකක් තුනක් නෙවෙයි සංවට්ට විවට්ට කල්ප 100,000 ගණන් කල්ප පේනවා. ඈත සංසාරේ පේනවා. තමන් හිටපු හැටි කාපු බීපු හැටි නිදාගත්ත හැටි නම ගම හිටියේ කොහෙද එතනින් මැරිලා කොහෙද ගියේ ඔක්කොම පේනවා. මේ විදියට පුබ්බේ නිවාසානුස්මති ඥානෙ උපදවාගෙනවත් ශ්‍රාවකයන් නිට්ටාවකට එන්නේ නැහැ. මම බුදුරජාණන් වහන්සේ ගැන ඔක්කොම දන්නවා. ධර්මයේ ගැන දන්නවා. සංඝයා ගැන දන්නවා. භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්දයි ධර්මයේ ස්වාක්ඛාතයි සංඝයා සුපටිපන්නයි කියලා නිට්ටාවකට එන්නේ නැහැ. ඊට පස්සේ මේ විදිහට ඒ ශ්‍රාවකයා තවත් හිත දියුණු කළා චුතූපපාත ඥානෙ ලබා ගන්නවා. චුතූපපාත ඥානෙ කියලා කියන්නේ මේ සත්වයා කර්මානුරූපව කුසල් අකුසල් වලට අනුව නිරේ යන හැටි, දිව්‍ය ලෝක යන හැටි, සුගති දුගති වලට වැටෙන හැටි පේනවා. මරුණාට පස්සේ ඉපදෙන තැන් මැරෙනවත් පේනවා, උපදිනවත් පේනවා. දස කුසල් කළා සම්මා දිට්ඨියෙන් යුක්ත වෙලා සුගති යන ආර්යයන් වහන්සේලාට උපවාද කරන්නේ නැතුව සුගති යන හැටි. ඊළඟට මිත්‍යා දෘෂ්ටියෙන් යුක්ත වෙලා දස අකුසල් කරලා කය බිඳලා මරණින් මාසේ දුගති යන හැටි, ආර්යයන් වහන්සේලාට උපවාද කළා දුගති යන හැටි පේනවා මෙහාට. චුතූපපාත ඥානෙ. එහෙම කරලා එහෙම ඒ ඥානය ලබාගෙනම ශ්‍රාවකයා එන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්දයි ධර්මයේ ස්වාක්ඛාතයි සංඝයා සුපටිපන්නයි කියලා ශාසනය ගැන නිට්ටාවකට එන්නේ නැහැ. එතකොට දැන් බලන්න සුගති දුගති ගැන කියනකොට පළවෙනි ධර්ම දේශනාවෙන්ම නිරය ගැන ඊළඟට දිව්‍ය ලෝකයේ ගැන කුසල් අකුසල් දස කුසල දස අකුසල සම්මා දිට්ඨිය මිත්‍යා දිට්ඨිය ඔක්කොම විස්තර කරනවානේ මිහිඳු මහරහතන් වහන්සේ. පුදුම සහගතයි මේ ධර්ම ප්‍රචාරය නම්. ඊට පස්සේ ඊළඟට විස්තර කරනවා දැන් මේ ශ්‍රාවකයා මේ විදිහට හොඳට යථාර්ථයේ දන්නකොට දකින්නකොට කාමාශ්‍රව භවආශ්‍රව අවිජ්ජාශ්‍රව ඊළඟට ආදී ආශ්‍රව වලින් තමන්ගේ හිත නිදහස් වීම පිණිස හිත යොමු කරනවා. එයාට පේනවා මේක තමයි දුක, මේක දුකේ හට ගැනීම, මෙන්න දුකේ නැතිවීම, දුක නැති වෙන මාර්ගය කියලා හොඳට පේන්න පටන් ගන්නවා. අර මේ පිළිවෙලට දිනු කරපු නුවණින් මේ ආශ්‍රවයන්ගේ හට ගැනීම, මේ ආශ්‍රව නැතිවීම, මේ ආශ්‍රව නැති වෙන මාර්ගය, ආර්ය අෂ්ටාංග මාර්ගය හොඳට පේනවා. මේ විදිහට ආර්ය සත්‍ය සහ ආශ්‍රවයන්ගේ සැබෑ ස්වභාවය පෙනිලාවත් සම්මා සම්බුද්දයි බුදුරජාන් වහන්සේ ධර්මයේ ස්වාක්ඛාතයි සංඝයා සුපටිපන්නයි කියලා නිශ්චයකට පැමිණෙන්නේ නැහැ. තීරණයකට එන්නේ නැහැ. හැබැයි නිට්ටාවකට එනවා මේක බුදුරජාණන් වහන්සේමයි මේව අවබෝධ කළේ.
ධර්මයේමයි මේවා තියෙන්නේ සංඝයා නම් මේක අවබෝධ කළා කියලා. අපිට කිව්වො ලෝකේ කෙලවරක් හොයාගෙන යනකොට කෙලවරක් පේන්නේ නැහැ. එයා නිශ්චයකට එනවා කෙලවරක් පේන්නේ නැහැ කියලා. නමුත් කෙලවරටම බලලත් නැහැ. ඒ වගේ. නමුත් යම් දවසක කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව වලින් හිත නිදහස් වෙලා නිකලෙස් වුණාද ආය උපතක් නැහැ බඹසර වාසය සම්පූර්ණයි කියලා ඒ අරහත් අවබෝධයටපත් වුණාද ආන් නිදාට තමයි මම සම්මා සම්බුද්ධයි බුදුරජාණන් වහන්සේ ශ්‍රී සද්ධර්මයේ ස්වාක්ඛාතයි ආර්ය මහා සංඝරත්නයේ සුපටිපන්නයි කියලා අවබෝධයකට එන්නේ. එනම් බුදුවරු ගැන ධර්මයේ ගැන සංඝයා ගැන පරිපූර්ණ වශයෙන් දන්නේ කවුද? රහතන් වහන්සේලා. ඔන්න ඔය විදිහට කිව්වොත් නම් හරි කිව්වා. මේ විදිහට දේශනා කරන ජානුස්සාවනි බ්‍රාහ්මණයා අභික්ඛන්තම් බන්තේ අභික්ඛන්තම් බන්තේ සුන්දරයි ස්වාමීනි සුන්දරයි. ස්වාමීනි යටට හැරි වෙලා තිබ්බ දෙයක් උඩට හැරියුවා වගේ. නික්කුජ්ජිතං වා උක්කුජ්ජේය. පටිච්චන්නං වා විවරේය වහලා තිබ්බ දෙයක් ඇරලා පෙන්නෙව්වා වගේ. අන්ධකාරේවා තේලපජ්ජෝතන් ධාරේය චක්කුමන්තෝ රූපානි දක්ඛින්තිති අඳුරේ තෙල් පහනක් දැල්ලුවා වගේ මේ ඇස් හත්තන්ට රූප බලන්න මම මුලා වූ කෙනෙකුට පාර පෙන්වුවා වගේ මම අද බුදුරජාන් වහන්සේ නොඑක ආකාරයෙන් මට ධර්ම දේශනා කළා මම අද පටන් දිවි හිමියෙන් බුදුරජාණන් වහන්සේ සරණ යනවා ධර්මයේ සරණ යනවා සංඝ රත්නයේ සරණ යනවා කියලා ඒ ජානුස්සෝනි බ්‍රාහ්මණයා තෙරුවන් සරණ ගියා. දිවි හිමියෙන් මම බුදුරජාණන් වහන්සේ සරණ ගිය උපාසකෙක් විදිහට දරා ගන්න කියලා බුදුරජාණන් වහන්සේ ළඟ සරණ ගියා. ඔන්න චොල්ලහත්තිපදෝපම සූත්‍රය. ඔය සූත්‍ර දේශනාව මිහින්තලේදී පොසොම් පුම්පෝය දවසක මිහිඳු මහරහතන් වහන්සේ දේවානම් පිටිස් රජතුමා ඇතුළු 40000ක් පිරිසට දේශනා කළා. දේශනා කරපු ගමන් ඒ සියලු දෙනාද මිහිඳු මහරහතන් වහන්සේ ඉදිරියේ සාදුකාර දීලා ස්වාමීනි සුන්දරයි නොඑක ආකාරයෙන් ධර්මයේ දේශනා කළා. අපිද බුදුරජාන් වහන්සේ සරණ යනවා ධර්මයේ සරණ යනවා සංඝ රත්නයේ සරණ යනවා දිවි හිමියෙන් සරණ ගිය උපාසකයෝසේ අපි පිළිගන්න කියලා 40000ක් පිරිස තෙරුවන් සරණ පංචශීලයේ පිහිටියේ පොසොම් පුම්පෝය දවසක මිහිඳු මහරහතන් වහන්සේගේ සරණේ. එහෙනම් අම්බස්තලේ ගියේ අසෘතව පෘතජ්ජනයන් විදිහට රජතුමා ඇතුළු 40000ක් කන්දෙන් පල්ලහැට බහින්නේ ආර්ය ශ්‍රාවකයෝ විදිහට සරණ ගියාය විදිහට. ඉතින් ඒ නිසා අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ කියන්නේ අසහාය ධර්ම දූතයන්න් වහන්සේ. ඒ අසහාය ධර්ම දූතයන්න් වහන්සේට নমස්කාර වේවා සාදු සාදු සාදු. ඉතින් ඒ නිසා ඒ විදිහට තමයි ඔබ වාසනාවන්ත වුණා අද පොසොම් පුම්පෝය දවසකම ඒ උතුම් සූත්‍ර දේශනාව ශ්‍රවණය කරන්න. ඉතින් ඒ නිසා අපිටත් මේ ධර්මය අහලා ඒ බුදුරජාණන් වහන්සේගේ සරණ තුල ධර්මයේ සරණ තුල සංඝයාගේ සරණ තුල හිත පිහිටුවා ගන්න ලැබුණොත් මිහිඳු මහරහතන් වහන්සේට කරපු උපහාර පූජාවක් වෙනවා. ඒ නිසා අදත් නැවත නැවත හිතට අදිෂ්ඨානයක් ගන්න. දිවි හිමියෙන් මම බුදුරජාණන් වහන්සේ සරණ යනවා. ධර්මයේ සරණ යනවා. ආර්ය මහා සංඝ රත්නයේ සරණ යනවා. මිහිඳු මහරහතන් වහන්සේ අනුකම්පාවෙන් අපිට දේශනා කරපු ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ අවබෝධ කරගන්න අපිටත් වාසනාව ලැබේවා කියලා හොඳට හිතට අදිෂ්ඨානයක් ගන්න. ඉතින් අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව විකාශනය කරවන්නට දායකත්වයේ දරන්නේ පින්වත් චතුරංග රණසිංහ පුතා කාවින්දි රණසිංහ දියණිය ඇමරිකාවේ. ඉතින් පින්වතුනි බුදුරජාණන් වහන්සේ තුන් වතාවක් ලක්දිරණට වැඩලා මේ උතුම් බුද්ධ භූමිය මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මද්වීපය බුද්ධානුභාවයෙන් සූපපත් කළා. මිහිඳු මහරහතන් වහන්සේ අනුකම්පාවෙන් අපිට ධර්මයේ දායාද කළා. ඒක සත්‍යයක්මයි. සිංහල ජාති ආර්ය ජාතියක් වුණේ මිහිඳු මහරහතන් වහන්සේ නිසා ඒක සත්‍යයක්. අපේ ආධ්‍යාත්මික ගුරුවරයා මිහිඳු මහරහතන් වහන්සේගේ සත්‍යයක්. ඒ සත්‍යානුභාවයෙන් පිරිසුදු ධර්මයේ අපිට දායාද කරපු ආනුභාවයෙන් ලංකාවේ අඳුරු මිසදුටු මිත්‍යා දෘෂ්ටික දේවල් දුරින්ම දුර වෙලා ගෞතම බුදුසසුන ඉරුසඳුසේ බබලාවා සත්පුරුෂයන් කල්යාණ මිත්‍රයන් වහන්සේලා සුරක්ෂිත වේවා. උන්වහන්සේලාට සියලු ආරක්ෂාව වේවා. අපිටත් ගෞතම බුදුසසුනේ පිහිට ලැබේවා කියලා සිත අපි ඇති කරගමු. ඒ වගේම සියලු දෙවි දේවතාවුන් වහන්සේලා මේ පින් අනුමෝදන් වෙත්වා. සියලු දෙවියෝ මිහින්තලාවට මිහින්තලා පර්වත වාසී වූ ලෝක වාසී වූ සියලු දෙවිවරු
මේ පින් අනුමෝදන් වෙලා ගෞතම බුදුසසුනත් මේ සියලු දෙනාත් ආරක්ෂා කරත්වා කියලා අපි පින් පමුණුවනවා. ඒ වගේම අපි පින් පමුණුවනවා කවුරුත් නමින් මිය පරලෝකීය සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. විශේෂයෙන් කොරෝනා වසංගතෙන් ලංකාවේ ලෝකෙත් මියගිය සියලු දෙනාට පින් අනුමෝදන් වෙලා පරලෝ සැපේ වේවා කියලා පින් පමුණුවනවා. ඒ වගේම අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ අපගේ හදවත තුල වඩා හිඳවලා කෙලෙහි ගුණ සලකපල්ලා කියලා කෘතගුණ සිහි කළා දුන්න මුල සිහි කළා දුන්නේ අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ. මේ සූත්‍ර දේශනා මේ විදිහට අපිට සිංහලෙන් කතා කරන්න ලැබුණේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිසා. ඒ වගේම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ තමයි මේ ධර්ම දේශනා මාලාව ලක්දිව එකලු කළ හිරුමඩල කියන දහම් දේශනා මාලාවෙන් මිහිඳු මහරහතන් වහන්සේට උපහාර පූජාවක් කරන්න කියලා අපි යොමු කළා අපිට ආශිර්වාද කළේ. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ පින් බලෙන් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා කියලා අපි පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට පින් පමුණුවමු. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝ රත්නයටත් ඒ වගේම අනගාരികා මෑණිවරුන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම පැවිදි අපේක්ෂක දූපතුන්ට මිහිඳු මහරහතන් වහන්සේ රැගෙන ශ්‍රී සද්ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව ලැබේවා. ඒ වගේම චතුරංග රණසිංහ පුතාටත් වෛද්‍ය කාවින්දි රණසිංහ සොහිරියටත් සෙනනත් රණසිංහ පියාණන්ටත් අශෝකා පෙරේරා මහත්මයාටත් මේ භයානක කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වෙලා ඒ සියලු දෙනාට තුනුරුවන්ගේ ආනුභාවයෙන් රතන සූත්‍රයේ ආනුභාවයෙන් මෙතෙක් කරපු ධර්ම දානවල ආනුභාවයෙන් මේ ඇමරිකාවේ සිටින මේ දරුවන්ට මේ පවුලේ සියලු දෙනාටත් ලක්වැසි සියලු දෙනාටත් සියලු ආරක්ෂාවම සැලසේවා කියලා එක හිතින් සිත ප්‍රාර්ථනා කරනවා. ගංගොඩවිල ධම්මදින්නා මෙහෙණින් වහන්සේටත් ගංගොඩවිල ධම්මදීපා මෙහෙණින් වහන්සේටත් ගෞතම බුදු සසුන තුළ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න මේ පින් හේතු වාසනාම වේවා. ඒ වගේම චතුරංග පුතාටත් කාවින්දි දියණියටත් ඇතුළු පවුලේ සියලු දෙනාටත් අපි හැදු වැඩු දෙමව්පියන්ට ඒ වගේම සද්ධා රූපවාහිනී ලක්විරු ගුවන්විදුලියෙන් ධර්මයේ ශ්‍රවණය කරන ඔබ සියලු දෙනාට ඒ වගේ රූපවාහිනී සහ ගුවන්විදුලියේ පැවැත්මට ආධාර උපකාර කරන සියලු දෙනාට පින් සිදු වේවා. අපි කාටත් අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ නිරන්තරයෙන් සිහි වේවා. පින්වතුනි හැමදාම බුදුන් වදිනකොට සිහි කරන්න අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ඒ වගේම ලංකාවේ ඕනම තැනක විහෙර විහාර වඳිනකොට මිහිඳු මහරහතන් වහන්සේ සිහි කරන්න. සුබ කටයුත්තක් කරනකොට මිහිඳු මහරහතන් වහන්සේ සිහි කරන්න. ගමනක් යනකොට මිහිඳු මහරහතන් වහන්සේ සිහි කරන්න. මිහිඳු මහරහතන් වහන්සේ නිසා තමයි අපිට මේ සියලුම යහපත සම්පත්තිය සැනසෙල්ල මේ දුක්ගිනි නිවීම ලැබුණේ. ඒ නිසා අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට නමස්කාර වේවා. අපිටත් ඒ උතුම් ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව ලැබේවා. තිරුවන් සරණයි. නමෝ බුද්ධාය.